දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. නව sunlight sakura දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. අද 2020 ඔක්තෝබර් 6 අඟහරුවාදා සිරස්තල. දිනක් තුළ වැඩිම ආසාදිතයින් ගණන අද දිවුලපිටිය කොවිඩ් පොකුර 832 දක්වා ඉහළට. දිවයින පුරා සංගීත සංදර්ශන සැනකෙළි ඇතුළු මහජනතාව රැස්වන සියලු උත්සව නතර කෙරේ. උන ඇත්නම් වහාම ළඟම රජයේ රෝහලට යන්න. උපදෙස් කඩ කරන්නන්ට එරෙහි පියවර ගන්නා බව රජය දැනුම් දෙයි. රියාජ් බදියුදීන් නිදහස් කළේ ඇයි? ඇමති චමල්ගෙන් පැහැදිලි කිරීම. ඍජුව මේ පිළිබඳව අදාළ සාක්ෂි ආදිය නැති නිසා තමයි නිදහස් කරන්න කටයුතු කළා. හිටපු අගමැති රනිල් පළමුවරට පාස්කු කොමිසමට මෛත්‍රීගේ ක්‍රියාකලාපය ගැන කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ අදත් එක්වන්නේ අද දෙරන රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. කොවිඩ් වසංගතයේ ආරම්භ වීමෙන් පසු දිනක් තුළ බ්‍රිටන් හඳුනා ගන්නු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වුණා. එලෙස හඳුනාගැනු ආසාදිතයින් ගණන 729ක්. එවන් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 832 දක්වා ඉහළ නංවමින්. පවතින තත්ත්වය හමුවේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවය කරන සියලුම සේවක සේවිකාවන් දිවයිනේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස් වලින් බැහැරට නොයන්නයි යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එල්ලීමක් කරනවා. The big story. දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කාන්තාවගෙන් ඇරඹි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 832 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පළමු ආසාදිතයින් ලෙස හඳුනාගැනුනේ ඇඟලුම් ආයතනයේ සේවය කළ දිවුලපිටියේ කාන්තාව සහ ඇගේ දියණියයි. වෛරසය ආසාදිත වූ පාසල් සිසුවිය අධ්‍යාපනය ලැබූ පාසලේ සිසුන් 43 දෙනෙකුගේත් ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 58 දෙනෙකුගේත් PCR පරීක්ෂණ ඊයේ සිදු කළා. ඒ අනුව ඔවුන් 101 දෙනාටම වෛරසය ආසාදනය වී නොමැති බව අද පස්වරුවේ නිකුත් වූ ඔවුන්ගේ PCR වාර්තාවලින් තහවුරු වුණා. මේ ආයතනයේ 1400ක ප්‍රමාණයක් සේවයෙන් යුතු වෙනවා. අනුයුක්ත වෙච්ච කට්ටියක් තව 400ක් පමණ සිටිනවා. ඉතින් මේ අයවලුන්ගෙන් 495ක් ලංකාවේ විවිධ ප්‍රදේශවල ලිපිනයන් සඳහන් අයවලුන්. විවිධ ප්‍රදේශවලට ගියපු සියලුම අයවලුන් අපි ඊයේ දිනේදීම හඳුනාගෙන ඊයේ රාත්‍රියේ සිට මේ වන විටත් 125කට වැඩි සංඛ්‍යාවක් යුද හමුදාවේ නිරෝධායන කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත රැගෙනීමට කටයුතු කරමින් සිටිනවා. පිටපළාත්වල හිටියත් මේ කොයි දාසාදින වූ අයවලුන්ගේ පවුල් මේ සේවක සේවිකාවන් පසුගිය සති 3 තුලදී නැත්නම් මේ මාසයක් වෙනි කාලයක් තුලදී මේ නිවෙස් වලට ගිහිල්ලා නැහැ. ඒක හින්දා එහෙම ගෙදර ගිහිල්ලා හිටියපු සියලුම අයවලුන් පවුල් වල අයවලුන් අපි මේ වෙනකොට නිරෝධායන කරලා තියෙනවා. මම කිව්ව විදිහට 150ක් වගේ සංඛ්‍යාවක් මේ වෙනකොට තරම් තිබෙනවා. ඊයේ ආසාදිත බවට හඳුනාගත් සේවිකාවන් අතරින් 33 දෙනෙකු රැඳී සිටියේ එම ඇඟලුම් ආයතනයේටම අයත් මිනුවන්ගොඩ නේවාසිකාගාරයකයි. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කඩිනමින් ඔවුන් මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මෙම කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉරණවිල රෝහල සහ මිනුවන්ගොඩ මූලික රෝහල යොදාගෙන තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රදේශවලින් අද හඳුනාගත් ආසාදිතයින් අදාළ රෝහල් වෙත රැගෙන යාම සිදු කෙරුණා. එමෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ කටයුතුද අද සිදු කරනු ලැබුවා. මේ අතර බ්‍රැන්ඩික්ස් ආයතනය අද බාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙතෙක් හඳුනාගත් ආසාදිතයින්ගෙන් බහුතරය රෝග ලක්ෂණ නොපෙන්නූ අය වීම සිය ආයතනය පාර්ශවයෙන් මුහුණ දුන් අභියෝගාත්මක තත්ත්වයක් බවයි.
සිය සේවකයින් හා ඔවුන්ගේ පවුලේ සමාජිකයන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට උපරිමයෙන් කටයුතු කරන බවත් මෙම අසිරු අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව වෙත සහාය ලබා දෙමින් තත්ත්වය පාලනය කර ගැනීමට සහාය වන බවත් එම නිවේදනයේ සඳහන්. මේ අතර දිවුලපිටියේ ආසාදිත කාන්තාව සමග එකම නවාතැනෙහි රැඳී සිටි එම ඇඟලුම් ආයතනයේම 34 හැවිරිදි සේවිකාවක් දෙහිඅත්ත කණ්ඩිය දොළකන්ද මහවැලි ගම්මානයේ පිහිටි සිය නිවස වෙත පැමිණ තිබීම හේතුවෙන් ඇය ඇතුළු ආශ්‍රිතයින් 9 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. එමෙන්ම එම පිරිසගේ තවත් ආශ්‍රිතයින් 60 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ දෙහිඅත්ත කණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් අද සිදු කළා. ගම්පහ මීරිගම ප්‍රදේශයෙන්ද ඊයේ ආසාදිතයෙකු වාර්තා වූ අතර ඔහු අදාළ ඇඟලුම් ආයතනයේ කළබනාකරුවෙක්. 50 හැවිරිදි දෙදරුපියෙකු වූ ඔහු මාතලේ පල්ලේපොළ ඇහැලේපොළ පිහිටි නිවසට පැමිණ තිබීමත් සමග ඔහුගේ පවුලේ සමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කළ අතර ඔහු වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණා. එමෙන්ම අදාළ ඇඟලුම් ආයතනයේ තවත් සේවිකාවන් දෙදෙනෙකු නිවාඩු ලබා ගම්පොළ පුපුරැස්ස මණිකට්ටි නිව් ෆොරස්ට් වතුයායේ පිහිටි සිය නිවසට මීට දින 2කට පෙර පැමිණ සිටි අතර ඉන් එක් කාන්තාවක් කුණරෝගී තත්ත්වයේ හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. අනෙක් කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගත් අතර දෙදෙනාගේ PCR පරීක්ෂණ වාර්තා අද ලැබීමට නියමිතයි. මේ හේතුවෙන් අදාළ වතුයායේ සේවක පිරිසට නිවාඩු ලබා දී නිවෙස් තුළ රැඳවීමට පියවර ගැනුණා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවිකාවන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු වීමත් සමග ඔවුන් රාත්‍රියේම අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට රැගෙන යනු ලැබුවා. ඔවුන්ගේ ආශ්‍රිතයින් 60 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. මේ අතර ඇඟලුම් ආයතනයේ සේවිකාවන් සිව් දෙනෙකු ඉකුත් සතියේ කන්තලේ මොල්ලිපොතාන ගංතලාව අග්බෝපුර සහ රජ ඇල යන ප්‍රදේශවල පිහිටි සිය නිවෙස් වෙත පැමිණ ඇති අතර එම පවුල්වල ඥාතීන්ද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. එමෙන්ම කන්තලේ සිට ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්තිවලට සහභාගී වූ සිසුන් පිරිසක් හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර ඇඟලුම් ආයතනයේ සේවය කළ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල මැදගම පුබ්බාර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවකට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු වීමත් සමග ඇගේ ආශ්‍රිතයින් 39 දෙනෙකු වහාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. යාපනයේ විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ වෙත ගම්පහ ප්‍රදේශයේ සිට සිසුන් පැමිණ තිබීම හේතුවෙන් එම මණ්ඩපයේ සිසුන් හා කාර්ය මණ්ඩලයේ ඇතුළු 95 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කළා. එමෙන්ම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාවක් සමග සම්බන්ධතා පැවැත් වූ වවුනියාවේ පවුලක 5 දෙනෙකුද අවදානම සලකා PCR පරීක්ෂණයට යොමු කෙරුණා. මේ අතර අද පස්වරු 6 සිට බලපෑම් මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙයන්ගොඩ සිට ගම්පහ දක්වා ඇති දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නැවත ගම්පහ ප්‍රදේශයේ ජනතාව නොකරන බව වශයෙන් විලඳසල් අසලට රැස්ව සිටිනු දක්නට ලැබුණා. මිනුවන්ගොඩ දිවුලපිටිය වේයන්ගොඩ හා ගම්පහ යන පොලිස් බල ප්‍රදේශ 4ටම නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය බලපෑත්වෙනවා. අදාළ ප්‍රදේශ හරහා සෙසු රථවාහන ගමනාගමනයට ඉඩ ලබා දී තිබුණද ප්‍රදේශවාසීන් හැර වෙනත් පාර්ශවයන්ට එම ප්‍රදේශ මැදේ රථවාහන නවත්වා පුද්ගලින් ඇතුළු කර ගැනීම ඇතුළු වෙනත් සංචරණ කටයුතු වලට අවස්ථාව හිමිවන්නේ නැහැ. යම් අයෙකුට උණ සහ කොවිඩ් රෝග ලක්ෂණ ඇතනම් වහාම ළඟමැති රජයේ රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ලෙස රජය දැනුම් දෙනවා. එම උපදෙස්වලට අනුව කටයුතු නොකරන සහ තොරතුරු සංගවන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. කොවිඩ් රෝගී රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම සෞඛ්‍ය බලධාරීන් වෙත අනාවරණය කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි එම රෝග ලක්ෂණ තියෙන අයගේ නැත්නම් තිබිච්ච අයගේ පවුල්වල අනිත් අය ළඟින් ඇසුරු කළ අය සියලු දෙනාම ස්වයං නිරෝධායන ක්‍රියාවලියට ලක් වෙන්න ඕනේ. මේ කරුණු යම් කිසි කෙනෙක් සංගවනවා නම් ඔවුන් නීතිය ඉදිරියේ වරදක් කරනවා. ඒ විතරක් නෙමෙයි මෙම රෝග ලක්ෂණ තියෙන කෙනෙක් සංගවලා තබා ගන්න උත්සාහ කරනවා නම් ඒ අයත් නීතිය ඉදිරියේ වරදක් කරනවා. එවැනි සංගවා තබා ගැනීමට උත්සාහ කරන ස්ථාන සමහර විට නිශ්චල දේපොළක් නැත්නම් චංචල දේපොළක් වෙන්න පුළුවන්. ඒ සියල්ලත් පොලිස් භාරයට ගැනීමට තහනමට ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ තොරතුරු සංගවනවා නම් ඒ සංගවීමේ ප්‍රතිඵලයක් හැටියට තව කෙනෙකුට මේ රෝගය ව්‍යාප්ත වුණොත් ඒ අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ විතරක් නෙමෙයි මේ රෝගය ව්‍යාප්ත වෙලා යම් කෙනෙක්ගේ මරණය සිදු වුණොත් නොසැලකිලිමත් ක්‍රියාවකින් නැත්නම් චේතනාන්විත ක්‍රියාවකින් යම් කෙනෙක්ගේ මරණය සිදු කිරීම පිළිබඳව පවා කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අපේ අපරාධ නීතියේ අපරීක්ෂාව හෝ නොසලකිල්ලකින් යමෙකුගේ මරණය සිදු කිරීම කියන වරද සඳහන් වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන්ම තොරතුරු සංගවන්න එපා. ඇසුරු කළ අය ගැන අනාවරණය කරන්න.
පවතින වාතාවරණය හමුවේ දිවයිනේ සියලුම ප්‍රදේශවල ප්‍රිය සංഭാෂණ සංගීත සංදර්ශන සැනකෙළි ඇතුළු ජනතාව එක් රැස්වන කටයුතු සිදු නොකරන්නයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනයට අනුව ප්‍රිය සංഭാෂණ සම්මන්ත්‍රණ දේශන ප්‍රදර්ශන සංගීත සංදර්ශන සැනකෙළි සැමරුම් උත්සව පෙළපාලි පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල පැවැත්විය නොහැකි බව දැනුම් දෙනවා. එය නැවත දැනුම් දෙන තුරු බලාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම වාතාවරණය තුළ පොදු ප්‍රවාහන සේවා භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ රාජ්‍ය අමාත්‍ය දිලු මමනුගම මහතා කරුණු පැහැදිලි කළා. ඊයේ දිනේ අපේ කොන්දොස්තරවරයෙක්ගේ බිරිඳ ආසාදිතයෙක් බවට පත්වීම හේතු කොටගෙන ඒ කොන්දොස්තරවරයා නිරෝධායනයට අපි දාලා තියෙනවා. ගිරිඋල්ල සිට නිට්ටඹුව දක්වා ධාවනය වෙච්ච පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක්. මෙතෙන්දිත් අපි එයාට උපදෙස් දීලා තියෙනවා අඩුම තරමේ කිලෝමීටර් 3ට 4ට වැඩි ගමන් වාරවල යෙදෙන අය තමන්ගේ බස් රථයේ මගින් ලයිස්තුවක් දුරකථන අංකෙත් එක්ක ලබා ගන්නේ කියලා මේ සඳහා සහයෝගය දෙන්න කියන ඉල්ලීමත් අපි ජනතාවගෙන් කරනවා. ඒක අපි කරන්නේ බැරි වෙලා හරි එක ආසාදිතයෙක් හරි මේ බස් රථය තුල හිටියොත් අනිත් අය සුරක්ෂිත කිරීම සඳහා අපි ගන්න ක්‍රියාමාර්ගය. පෞද්ගලික බස් හිමියන් සඳහන් කරනවා ආසන වලට පමණ සීමාවල් මගින් ගෙන යාමේදී පාඩුවක් සිදු වෙනවා. ඔවුන්ට සහනයක් ලබා දෙන්න නැතොත් බස් ගාස්තු වැඩිවීමක් ලබා දෙන්න කියලා. ඒක සාධාරණයි. ඊයට විසඳුමක් ලබා දීම අපි පැත්තෙන් අපි කළ යුතුයි. දිගටම මේ තත්ත්වයේ පවත්වාගෙන යන්න සිදු වෙනවා නම් අපි යම් ගාස්තු සංශෝධනයකට යන්න සූදානම්. පවතින වාතාවරණය හමුවේ පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල ඔක්තෝබර් 7, 8, 9 යන දිනවලදී මහජනතාව වෙනුවෙන් විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අපොස උසස් පෙළ විභාගයේ ඇතුළු හදිසි ජාතික හැඳුනුම්පත් අවශ්‍යතා සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ඒකකයෙන් හෝ පහත දැක්වෙන දුරකථන අංක ඇමතීමෙන් විමසීම් සිදු කළ හැකියි. පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එක්දින සේවාව සඳහා අංක හා වේලාවන් වෙන් කරගත් සියලුම ඉල්ලුම්කරුවන්ට නැවත දෙපාර්තමේන්තු මහජන සේවාවන් ආරම්භ කළ සැනින් ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීමටද සැලසුම් කර ඇති බවයි. මේ අතර ඔක්තෝබර් 7, 8 සහ 9 යන දිනවල සිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එමෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් සැපේන මහජන සේවාවන්ද ඔක්තෝබර් 7, 8, 9 යන දිනවලදී තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ දින 3 තුලදී මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට කාර්යාලය, වේරහැර කාර්යාලය සහ ගම්පහ කාර්යාලයද විවෘත නොකරන බවයි. පවතින වාතාවරණය යටතේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රමුක්කැල්ල මහතා අද මෙලෙස අදහස් දැක්වුවා. ඉදිරි පැය 48 ඉතාමත්ම තීරණාත්මකයි. මේ සම්බන්ධව ගත යුතු තීරණ ගැනීමට ඒ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එය සිදුවෙන එක තමයි අපට මේ වෙනකොට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම 12 වෙනිදා උසස් පෙළ විභාගය තියෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගය 11 වෙනිදා මේ වෙනකොට සැලසුම් හදලා තියෙනවා. අවශ්‍ය සියලුම සැලසුම් සහ අනිකුත් සියලුම පහසුකම් සියලු දේ හදලා ඉවරයි. කෙසේ වෙතත් හෙට දවසේ මේ PCR වාර්තාවන් අනුව අවසාන තීන්දුවක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. එතකොට ඇමතුමා මේ PCR පරීක්ෂණ වල කියන්නේ අද තත්ත්වය හොඳ නැති වුණොත් මුළු රටටම නැවත ඇඳුරු නීතිය පැනවීමක් සිදු කරන්න වෙයිද? තීරණ ගන්න සියල්ල වෙන්නේ ප්‍රමාණය අනුව. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක ඩොක්ටර් ජයරුවන් බණ්ඩාර මහතා අද උදේ සේවයෙන් පහ කරලා තියෙනවා. කුමන පදනමක් මතද මෙතුමා අයින් කරලා තියෙන්නේ? ඒ ක්‍රියාවලිය අමාත්‍යාංශයේ පරිපාලන ක්ෂේත්‍රය තුළ පවතින තත්ත්වයන් තුළ ගරාගන්න තියෙන ක්‍රියාමාර්ග. මේ අතර වයඹ පළාතේ සියලුම උපකාරක පන්ති පැවැත්වීම යලි දැනුම් දෙන තුරු වහාම නවත්වන්නේ වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද උපකාරක පන්ති ගුරුවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. The big story. මීට සුළු වේලාවකට පෙර තවත් COVID-19 ආසාදිතයින් 10 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. එලෙස වාර්තා වූයේ විදේශ රටවල සිට මෙරටට පැමිණි පිරිසක්. ඒ සමග අද වාර්තා වූ ආසාදිතයින් ගණන 739ක් වන අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4252ක් දක්වා ඉහළ ගියා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ලොව සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුටම කොවිඩ් ආසාදනය වී තිබීමේ සම්භාවිතාවක් පවතින බවයි. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 3,57 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ගෝලීය කොවිඩ් මරණ ගණන 10,46,000කට අධිකයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලොව සෑම පුද්ගලයන් 10 දෙනෙක්ගෙන් එක් අයෙකුටම කොවිඩ් ආසාදනය වී තිබිය හැකි බවට අනුමාන කරන බවයි. දැනට නිල කොවිඩ් ආසාදිතයින් ගණන මිලියන 35ක් වන නමුත් එය මිලියන 800ක් තරම් ඉහළ අගයක් විය හැකි බවට සැක පළ කෙරෙනවා.
කොවිඩ් රෝගයට ගොදුරු වූ ලොව බලවත්ම මිනිසා වන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලෙන් පිටවී නැවතත් දවල මන්දිරය වෙත පැමිණ තිබෙනවා. ඔහු මෙලෙස ගොස් ඇත්තේ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලැබීමෙන් තොරව බව විදෙස් මාධ්‍ය පවසනවා. තමන් අසනීප තත්ත්වයෙන් පසු වුවත් ඒ නොතැකූ ජනාධිපතිවරයා දවල මන්දිරය ඉදිරියේදී වහාම සිය මුඛ ආවරණ ඉවත් කර මාධ්‍ය හමුවේ පෙනී සිටියා. ජනාධිපතිවරයා ගත් මේ ක්‍රියාමාර්ගය පාර්ශ්ව රැසකගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙහිදී තමන් සුවෙන් පසුවන බව අවධාරණය කළ ජනාධිපති ට්‍රම්ප් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් රෝගයට බිය නොවන ලෙසයි. පාස්කු ප්‍රහාරයට අදාළ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් රියාජ් බදුවිදීන්ට ඍජු සම්බන්ධතාවක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සනාථ කිරීමෙන් පසුව ඔහු නිදහස් කළ බව අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා අපි දැක්ක අපේ හිටපු වග්ගිතෝ ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් මේ පාස්කු පාර ඍජුව සම්බන්ධයි කියලා බෝම්බ රැගෙන ගියයි කියලා කාරණා ප්‍රකාශ හද මාධ්‍ය තුළ විවිධ ජනමාධ්‍ය තුළ පළ වෙනවා. ඒ වගේම මේ ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැහැ. ඒ නිසා එතුමා නිදහස් කරන්න සිද්ධ වුණයි කියන කාරණා. මේ පරස්පර ප්‍රකාශයේ පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සමහරව කියනවා දැන් මේක විවිධ අත්වල බැඳ ගැනීම සඳහා මේ ප්‍රකාශන කරලා සඳහා කටයුතු කරනවා කියලා. වෙලාවට ආවේ ප්‍රශ්නේ. කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් එක්ක නැහැ. සාමාන්‍ය පොලිසියේ කරන රාජකාරී ක්‍රමවේදයන් අනුව තමයි ඒ කටයුතු සිදු වෙලා තියෙන්නේ. මෙම සැකකරුව 2019 4/21 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ පිපිරවීම සිදු කරන ලද බෝම්බකරු වන ඉන්සාෆ් අහමඩ් සමග 2019 වර්ෂයේ පවත්වන ලද ඇමතුම් 7ක සම්බන්ධතාවයක් මත 20/4/14 වන දින අත්අඩංගුවට අරගෙන තියෙනවා. මාස 6ක් කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන කටයුතු කරලා තියෙනවා. එසේ සිදු කරන ලද විමර්ශන කටයුතු වලදී මෙම සැකකරු බෝම්බ පිපිරවීම සහ සහාය වී ඇති බවට හෝ ත්‍රස්තවාදී ක්‍රියා මෙතෙක් සිදු කරන ලද විමර්ශන වලදී කරුණු අනාවරණය වී නැහැ. එබැවින් රැඳවුම් නියෝග අවලංගු කිරීම සඳහා අවශ්‍ය ලිපිගොනු සකස් කර 20/29/28 වන දින ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර සැකකරුව 29 වන දින අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර මුදා හැරලා තියෙනවා. දුර්ගම ඇමතුම් 17ක් පමණ තියෙනවා. ඒ සියලුම දුරකථන ඇමතුම් අරගෙන තියෙන්නේ අමාත්‍යාංශයේ දුරකථන මගින්. දැන් අර ත්‍රස්තවාදී මේ ක්‍රියාවටම කෙලින්ම ඍජුව සම්බන්ධ වෙලා නැති බවට ලබාගත් තොරතුරුත් ඒ වගේම අර විශ්වාස කරන්නේ ව්‍යාපාරික කටයුතු. ඒ කියන්නේ අවසාන දුරකථන පරිවිඩය ආරම්භ තියෙන්නේ මේ සිද්ධියට මාස 3කට පෙර. මේ ඍජුව මේ පිළිබඳව අදාළ සාක්ෂි ආදිය නැති නිසා තමයි නිදහස් කරන්න කටයුතු කළා. තියෙන හැබැයි නිදහස් කරයි කියලා ඒක මේ නිර්දෝෂීභාවය නෙවෙයි. පොලිසිය තව දුරටත් මේ පිළිබඳව සොයාගෙන යනවා. විමර්ශනයන් නතර කරලා නැහැ. සමහර වෙලාවට තව ඉස්සරහදී තව අය අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ පුද්ගලයාට විශාල අසාධාරණ සිද්ධ වෙලා. ඒ කරු විමල් විරාංශ මන්ත්‍රීතුමාත් ඕන සාක්කිකයි. එතුමත් ඒ කාලේ කිව්වා මේ බෝම්බ අරන් ගිය ආයතනය ආගේ අයියා මෙන්න මෙහෙට අරන් ගියයි. යම් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම සඳහා මේක හදලා මේක මවලා දැන් මේ නිලධාරි නෑ කියන කාරණේ ප්‍රසිද්ධ විශේෂයෙන් පොලිසිය ලොකු අසාධාරණයක් සිදු වෙනවා. ඒ අයට විතර පාන්නේ එයාගේ පවුල් වල අයට ඥාති. මේ වගේ දේවල් සිදු වෙනවා. නමුත් නිදහස් ක්‍රීම පිළිබඳවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යොදලා මේ සිද්ධිය සම්බන්ධවම නැවත වරක් පරීක්ෂණ කරගෙන යනවා. මේක සාධාරණයක් වෙන්න ඕන හැමෝටම. දැන් බලන්න තමුන්ලාන්සලා කාලේ CID කියලා එකක් හැදුවා. කවුද අත්අඩංගුවට ගත් 3 මාස 4 මාස රිමාන්ඩ් භාරයේ තබාගෙන හිටියා. නඩු පැවරුවද? නැහැ. ඒකෙන් උනේ එයාට නින්දාවක්, අපහාසාවක්, මානසික වේදනාවක් ලබා දීප එක විතරයි. කාටවත් මේ චෝදනා වලින් වරදකාරයෙකුට නිදහස් වෙන්න හරියන්නේ නැහැ. මේ නිදහස් කරන්නේ උදාහරණය විතරයි. නමුත් විභාගය යනවා. තිබුණොත් අලුත් සාක්ෂි අපව අත්අඩංගුවට අරගෙන වැඩ කරන්න පුළුවන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ගිහිලා කියන එක ප්‍රකාශිකුත් තව ප්‍රකාශිකුත් දෙකක්. මෙයා ඉන්නවා සම්බන්ධයි. මෙයා අනිවාර්යයෙන් මේකට ඉන්නවා. දැන් කියනවා නැහැ හැම දෙයක් සාක්කියක් නැහැ අපි අතාරිනවා කියලා. පුද්ගලයාට විශාල අසාධාරණ සමාජීය වශයෙන් වෙලා තියෙනවා. ප්‍රකාශකවරයාත් ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ. නමුත් එතුමා ප්‍රකාශයක් කරන්න තිබුණේ පොලිස් නිලධාරියෙක් හැටියට පරීක්ෂණයකින් පසුව. නිකන් මාධ්‍යයට මාධ්‍ය සංදර්ශනයක් දානවනේ දේශපාලඥයෝ වගේ. ඒකයි මේක නරක අපි ඒක ගැනස් වෙන්නේ. 2018 වසරේ ඔක්තෝබර් මාස 26 වෙනි දින ඇති වූ ආණ්ඩු පෙරළියෙන් පසු කිසි දිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ව ආරක්ෂක කවුන්සිලයට කැඳ වූයේ නැතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාස්කු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අපහසුතාවකින් පෙළීම නිසා ඔහුගෙන් සාක්ෂි විමසීම අතරමඟ නතර කෙරෙනු අතර යලි ඔක්තෝබර් 13 වනදා ඔහු කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මෙරට අග්‍රාමාත්‍යවරයාව සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පළමු වරට සාක්ෂි ලබා දීම සඳහා උදැසන 10ට පමණ එහි පැමිණියා. එහිදී රජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එකම පවුලක් ලෙස හිටපු තැන්වලත් ගැටුම් ඇතිවෙනවා නේදයි විමසමින් 2018 ඔක්තෝබර් 26 ඇති වූ ආණ්ඩු පෙරළිය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසුවා. මොන පවුලේද ප්‍රශ්න නැත්තේ? 2018 ඔක්තෝබර් 26 ජනාධිපති මෛත්‍රී තීරණය කළා ආණ්ඩුව වෙනස් කරන්න. එයා හිතුවේ එයාට මන්ත්‍රීවරු ඉන්නවා කියලා. කොහොම හරි ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියෙන් පස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලයට මාව කැඳෙව්වේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ගෙන ඒබට තමා ඇතුළු පාර්ශව කිහිපයක්ම කටයුතු කළත් පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගෙන පක්ෂග්‍රාහී වූ බවත් මදුළුවේ සෝභිත හිමි පවා ඊට දොස් පැවරූ බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. එහිදී අතිරික සොලිසිටර් ජෙනරාල්වරිය ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියට හේතු වූයේ ඔබ ඔය කියන සිදුවීමද නැතහොත් එක්සත් ජාතික පක්ෂය එවක ජනාධිපති ධූරයේ දැරූ මෛත්‍රීපාල සිරිසේන මහතාට නිසි සහයෝගය ලබා නොදීමද යනුවෙන් පෙරලා විමසා සිටියා. හිටපු ජනාධිපතිවරයාට කිසිම දවසක හොඳ ඡන්ද පදනමක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ පක්ෂපාතීත්වයක් තිබුණේ නැහැ. මමයි එතුමාට අනිත් පාර්ශවවල සහයෝගය අරන් දුන්නේ. ඔබතුමිය ප්‍රශ්න අහන්නෙත් ඒ පැත්තෙම ඉඳන්. ඉන්න. ඒ කතා ඔක්කොම දවසක මම සම්පූර්ණයෙන් පොතක ලියන්නම්. යනුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. මෙම අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා යම් සෞඛ්‍ය අපහසුතාවයකින් පෙළෙන බැවින් ඔහුගේ සාක්ෂි විමසීම අද දිනට අවසන් කර වෙනත් දිනයක් ලබා දෙන ලෙස කොමිසමෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව කොමිසම හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් සාක්ෂි විමසීම අද දිනට අත්හිට වූ අතර නැවතත් ඔක්තෝබර් 13 වන දින සාක්ෂි ලබා දීම සඳහා පෙනී සිටින ලෙස දැනුම් දුන්නා. එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. ඉඩනතුර ඔබට එක්විය හැකි ටීවී දරන ඔස්සේ වාද පිටිය සම්ප. සුබ රාත්‍රියක්.